12:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය සේනානී වික්‍රමසිංහ. දිවයින පුරා විදුලිය බිඳ වැටේ. කොවිඩ් වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හඳුනාගනී. ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රබල යාන්ත්‍රණයක් රට තුළ ක්‍රියාත්මක බව චමල් රාජපක්ෂ අමාත්‍යවරයා පවසයි. දේශීයව නිෂ්පාදනය කරන සහ ආනයනික සියලු බීජ වර්ගවල මිල නියාමනයට පියවර. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට. ඉදිරි අලකන්නේ වී අස්වැන්න පුරෝකථනය කිරීමෙන් පසු සහල් ආනයනයට අවසර දිය යුතු බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභා සමාජිකයෝ නිර්දේශ කරති. සංචරණ සීමා පැනවීමෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යාම වැළැක්විය නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කොදෙව්වන්ට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ලකුණු 297ක ඉලක්කයක්. දිවයිනටම බලපාන පරිදි හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වී ඇතැයි විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි. එය යථා තත්ත්වයට පත් කිරීම මේ වන විට සිදු කරේ. කොත්මලේ සිට බියගම දක්වා විදුලි රැගෙන එන සම්ප්‍රේෂණ පද්ධතියේ හටගත් කාර්මික දෝෂයක් මීට හේතු වී තිබේ. අද පෙරවරු 11:30ට පමණ සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවුණු දෝෂයක් විදිහට තමයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාවට බලපාන පරිදි විදුලි බිඳ වැටීමක් සිදු වෙලා තිබෙනවා. මේ වන විට බිඳ වැටුණු සම්ප්‍රේෂණ පද්ධතිය නැවත යථාර්ථයට පත් කිරීමේ කටයුතු කඩනමින් ක්‍රියාත්මක කරමින් පවතිනවා. දැනට වාර්තා වෙලා තිබෙන ආකාරයට මෙය කොත්මලේ සිට බියගම දක්වා විදුලි රැගෙන සම්ප්‍රේෂණ රහන් මාර්ගවල ඇතිවුණු දෝෂයක් විදිහට තමයි වාර්තා වෙලා තිබෙන්නේ. නමුත් මේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද නැත්නම් වෙනත් ක්‍රියාවක්ද කියන කාරණාව තහවුරු කිරීමට හැකියාවක් නැහැ. දැනට අපි උත්සාහ කරන්නේ බිඳ වැටුණු පද්ධතිය නැවත යථාර්ථයට පත් කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීමට. පද්ධතියේ මනා පැවැත්ම ඒ වගේම විශ්වාසනීය සැපයුමක් ලබා දීම ලංකා විදුලි බල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිලධාරීන්ගේ ඉංජිනේරුවරුන්ගේ කාර්යභාරයක්. කෙසේ නමුත් මම හිතන්නේ එහෙම කඩාකප්පල්කාරී ක්‍රියාවකට ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් හෝ සේවකයන් පෙළඹෙවි කියලා. අපි විශ්වාස කරනවා මේ කටයුත්ත ඉක්මනින්ම පද්ධතිය යථාර්ථයට පත් කර ගැනීමට හැකියාව ලැබෙවි කියලා සියලු දෙනාගේම සහාය ඇතුව. කොවිඩ් වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන්ද හඳුනාගනී. රසායනාගාර පරීක්ෂණ වලින් ඒ බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. ලොව පුරා සීග්‍රයෙන් පැතිර යන වෛරස් ප්‍රභේදය පිළිබඳ සෞඛ්‍ය අංශ පරීක්ෂණ ආරම්භ කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔමික්‍රෝන් ආසාදිත පුද්ගලයෙකු මෙරටින් හඳුනාගත් බව හෙතෙම සඳහන් කරයි. මෙම පුද්ගලයා දකුණු අප්‍රිකාවේ සිට ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී ඇති බවට හඳුනාගෙන ඇත. මේ දක්වා ලෝකේ පුරාම කතා බහට ලක් වෙලා තියෙන ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් අපි මීට පෙරත් දන්නුම් දීලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයත් අපේ සියලු පාර්ශවකාරීනුත් එක්රැස් වෙලා මේ ප්‍රභේදය ලංකාවට පැමිණීමට තියෙන ඉඩකඩ අවරමින් හෝ ඒක ලංකාවට පැමිණිලා තියෙනවා නම් ඒක පිළිබඳව හොයා ගැනීමට ගන්නා වූ සියලු ක්‍රියාමාර්ග පිළිබඳව තමන්නාන්සලා දැනුවත් කරලා තිබ්බා. අපේ ආවේක්ෂණ කටයුත්තේ ප්‍රතිඵලයක් හැටියට අද දිනේදී ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙක් අපේ රසායනාගාර වලින් හොයාගෙන තියෙනවා. මේ පිළිබඳව අවශ්‍ය කරන සියලුම පාලන කටයුතු මේ අවස්ථාවේ කරගෙන යනවා. ඒ වගේම මේක සම්බන්ධයෙන් අපිට බියවීමට හෝ එමත් නැත්නම් අපිට හදිසියේ කලබල වීමට තරම් කාරණයක් නැති බව අපි දැනුම් දෙන්න ඕනේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය 10 වෙනි දිනටත් පාර්ලිමේන්තුවේදී අද පැවැත්වෙයි. ආරක්ෂක සහ මහජන ආරක්ෂක යන අමාත්‍යාංශවල සහ ඊට අදාළ ආයතනවල වැය ශීර්ෂ අද විවාදයට ගැනෙන. විවාදයට එක් වූ ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ යහපාලන රජය රාජ්‍ය ආරක්ෂාව නොසලකා හැරීම නිසා පාස්කු ප්‍රහාරය සිදු වූ බවයි.
එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂාව ප්‍රමුඛ ස්ථානයේලා කටයුතු කරන බව ඔහු කීවේය. පාස්කු ප්‍රහාරයට පෙර සිදුවීම් කිහිපයක් වාර්තා වුවද ඒ පිළිබඳව නොතකා යහපාලන රජය කටයුතු කළ බව පැවසූ ඒ මහතා එම රජයේ ක්‍රියාකාරීන් මෙමගින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරන බවට චෝදනා කළේය. කොවිඩ් වසංගතයේ පාලනයට ආරක්ෂක අංශවල කැපවීම අගය කරන බව ඔහු පැවසීය. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කතා කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රබල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක බව පැවසීය. මද්‍රව්‍ය ජාවාරම, කාන්තා හිංසනය, පුරාවස්තුවලට හානි කිරීම ඇතුළු සියලු අකටයුතුකම් වලින් ජනතාව ආරක්ෂා කිරීම පරම යුතුයකම ලෙස සලකා රජය ක්‍රියා කරයි. ඒ සඳහා පුළුල් ජාතික ආරක්ෂක උපාය මාර්ග ගන්නා බව ඔහු කීවේය. සියලු බුද්ධ්‍යංශ සවිබල ගන්වා තිබේ. ජාතික බුද්ධි පනත මේ වන විට සමාලෝචනයට ලක්වෙමින් පවතී. ජාතීන් අතර සමගිය ඇති කරමින් අන්තවාදයේ මුලුඩුපරා දැමීමට ක්‍රියා කරන බව චමල් රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කළේය. විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා කතා කරමින් පොලිස් නිලධාරීන්ගේ උසස් වීම් නිසි වේලාවට නොලැබෙන බව පැවසීය. LTTE මහවිද සැමරුම් වහාම නතර කළ යුතුය. උතුරේ ඇතැම් නිවට දේශපාලනඥයන් ඊට සහාය දක්වන බව ඔහු කීවේය. වැරදි කළ හමුදා නිලධාරීන්ට දනුවම් පැමිණවීම වරදක් නොවේ. අත්අඩංගුවේ තීමිය යාම රටේ කීර්තිනාමයට හානියකි. එසේම ඉන්දිය ධීවරයන්ගෙන් වන හිරිහැර නතර කිරීමට පියවර ගන්නා ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය. ඇමති සරත් වීරසේකර මහතා කතා කරමින් සරත් ෆොන්සේකා මහතා යහපාලන රජයේ මහජන ආරක්ෂක අමාත්‍යධුරය අපේක්ෂා කළත් එය ඔහුට නොලැබුණු බව පැවසීය. ඔහුට අනාගත රජයක ආරක්ෂක ඇමතිධුරයේ සීන දකින බව හෙතෙම සඳහන් කළේය. වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීම පොලිසිය සිදු කරයි. එහි සිදුවන සිදුවීම් පිළිබඳව පොලිසිය විවේචනය කිරීම තරයේ හෙලා දකින බව ඔහු පැවසීය. මෙහිදී සරත් ෆොන්සේකා නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍ය සරත් වීරසේකර මහතා. මේ කාලේ අපි දකිනවා ගරු කතානායකතුමා අත්අඩංගුවට ගන්න කට්ටිය ගෙනිහිල්ලා අතන මෙතන පිස්තෝල ගෙන්න ගිහිල්ලා වැඩි තිව්වා අර ගන්න. ඒක මහා නීන්දිත නිවට බියගුළු වැඩක්. ඒවා නවත්තන්න. ඒවා අපේ රටටත් වෙන අපකීර්තියක්. ලෝකේ සීලාචාර රටවල ඒවා සිද්ධ වෙන්නේ නැහැ. කවුරු හරි ගිහිල්ලා අල්ලගත්තම අර මිනිහා ගෙනිහිල්ලා කොහේ හරි ගිහිල්ලා කනත්තකට ගෙනිහිල්ලා වෙපන්ස් හොයන්න ගියා කියලා මරලා දානවා. ඒවා කරන අයට අපි කවදා හරි නීතිය ක්‍රියාත්මක කරනවා. අපිට බලය ලැබුණාම අපි ඒවා අගමුල සොයලා බලලා අනිවාර්ය නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේ නිවට බියගුළු වැඩ කරන කට්ටියට විරුද්ධව. සරත් ෆොන්සේකා මන්ත්‍රීතුමා මේ කිව්වේ ටින්කරින් ලසන්ත කියන ඒ දාමරිකයාගේ ඝාතනය ගැන. මම දැනගෙන හිටියේ නෑ සරත් ෆොන්සේකා කියන්නේ මේ ටින්කරින් ලසන්තගේ සමීප මිතුරෙක් කියලා. ඒ මොකද එයා තමයි මේ සන්ෂයින් සුද්දා කෙනෙක් කියලා මැරුවේ. ඒ වගේම තමයි මංකොල්ල 11ක් කළා. ඒතර ඒකෙදී ටින්කරින් ලසන්තව අත්අඩංගුවට ගන්න කියලා නොකියපු සරත් ෆොන්සේකා එයා ඝාතනය කළාම දැන් මෙතන දුක් වෙන්න හදනවා. ඉතින් ඒ පොලිසිය තමයි අල්ලගෙන සංගවාගත්ත ආයුධ ගෙනියන්න හදනකොට තමයි ඔව්ව ඝාතනයට ලක්ුණේ. ඒකෙන්ද තමුන්නාන්සේ මගේ පොලිසියෙන් නිවටයි කියලා කියන්න එපා. තමුන්නාන්සේගේ නිවටකමයි කොහොමයි කොහොමද කියලා මුළු ජනතාවම දන්නවා. අද තියෙනවා පතරේ හරක් කතා කියන එක නම් පිස්තෝල 20ක් ගෙනාවයි කියලා. ඒ පිස්තෝල 20 ගේන්නේ මේ ජනතාව මරන්නේ. ආනයනික බීජ අලෙවි කරන ව්‍යාපාරිකයන් ඇතැම් බීජ වර්ග ග්‍රෑම් 50ක් රුපියල් 5000ත් 6000ත් අතර මිලකට අලෙවි කරන බවට තොරතුරු ලැබී තිබේ. ගොවින් සූරා කන මෙවැනි වැඩපිළිවෙල නතර කිරීම සඳහා මිල නියාමනයට පියවර ගන්නා බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසයි. ඒ අනුව දේශීයව නිෂ්පාදනය කරන සහ ආනයනය කරන සියලුම බීජවල මිල නියාමනයට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ජාතික බීජ සභාවට ඊයේ උපදෙස් දී තිබේ. රටේ ජාතික බීජ අවශ්‍යතාව පිළිබඳව නිවැරදි තොරතුරු පදනම් කරගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලු ගොවිපළ බීජ නිෂ්පාදනයට යොදාගත යුතු බවද ඇමතිවරයා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති ජාතික බීජ සභාවේ කමිටු රැස්වීමට එක් වූ අවස්ථාවේදීය. මීට අදාළ වාර්තාවක් ඉදිරි මාස 3 ඇතුළත ලබා දෙන ලෙස අමාත්‍යවරයා දැනුම් දුන්නේය. සහල් ආනයනයට රජය නැවතත් අවසර ලබා දෙන්නේ නම් ඉදිරි යලකන්නේ වී අස්වැන්න පිළිබඳව නිසි පුරෝකථනයක් කිරීමෙන් අනතුරුව පමණක් එය සිදු කළ යුතු බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සමාජිකයෝ නිර්දේශ කරති. එම කාරක සභාව පසුගියදා රැස් විය.
එම කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා එහිදී පෙන්වා දුන්නේ දේශීය වී ගොවියාට සාධාරණ මිලක් ලබා දීම මෙන්ම පාරිභෝගිකයාට සාධාරණ මිලකට ගුණාත්මක සහල් ලබා දීම සඳහා මෙම තත්වය තාර්කිකව විශ්ලේෂණය කර පුරුකතනවලට එළඹිය යුතු බවයි. මෙම අවස්ථාවට එක් වූ ආනයන අපනයන අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළේ දැනට ලැබී ඇති දත්තවලට අනුව අපේක්ෂිත යල අස්වැන්න ගියවරමෙන් මෙවරද 3/2 වීමට ඉඩ ඇති බවයි. බලපත්‍ර රහිතව සහල් ආනයනයට ඉඩ දීමෙන් දේශීය ගොවියාට මුහුණ පෑමට සිදුවන අසීරුතා වැළැක්වීමට මුදල් අමාත්‍යාංශය මැදිහත් විය යුතු බව මෙම අවස්ථාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. නිදර්ශනයක් ලෙස ඉන්දියාව සහ සසඳීමේදී සෑම ආර්ථික මට්ටමකම පුරවැසියන්ට අඩු මිලට මිලදී ගත හැකි සහල් වර්ගයක් දේශීය වෙළඳපොලේ පැවතීමේ වැදගත්කම ඔහු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කළේ නිවැරදි සහ තාර්කික තක්සේරුවකින් තොරව සහල් ආනයනය කිරීම වැනි නියෝගවලට එළඹීමෙන් ඇතිවන සාර්ව බලපෑම පිළිබඳව නිලධාරීන් විමර්ශනාත්මකව කටයුතු කළ යුතු බවයි. පාරිභෝගික කටයුතු අධිකාරිය මීට වඩා සක්‍රිය ලෙස ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවද එහිදී අවධාරණය කෙරින. නැගෙනහිර පළාතේ අනාරක්ෂිත පාලම්පාරු දෙකක මගින් ප්‍රවාහනය කිරීම නතර කිරීමට පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කර තිබේ. පාලම්පාරුවල තත්ත්වය සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාවට අනුව එම පාරු භාවිතයට නුසුදුසු බවට හඳුනාගෙන තිබේ. මෙහිදී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පාලම්පාරු 7ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ පාලම්පාරු 8ක් පරීක්ෂාවට ලක් කෙරින. එම වාර්තාවට අනුව සුළු අලුත් වැඩියා කිරීමට ලක්විය යුතු පාලම්පාරු කඩිනමින් පිළිසකර කිරීමට සහ ජනතාවට විකල්ප මාර්ග භාවිතයේදී අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපීමට නිර්දේශ ඉදිරිපත් වී තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත. කින්දරාවත් මහහෙන ගැහුවත් පොළොව හෙල්ලුනත් මහවැසි වැටුනත් කුණාටු හැමුවත් මොනදේ ආවත් බිස්නස් එක ඉන්ෂුවර්නේ කොහොමත් දියුණුවේ මාවත පෙන්වයි ඔබට රැකවරණය දේ මුළු බිස්නස් එකටම එක රක්ෂණයකින් බිස්නස් එකේ සියල්ලම ආවරණය කරන දියුණුවට මඟ පෙන්වන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් බිස්නස් ක්ලබ්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනේ. ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ටාසේ මහනුවර ඒකකයේ නිලධාරීන් හිඟුල ප්‍රදේශයේ පදිංචි සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කරයි. 25 හැවිරිදි මෙම පුද්ගලයා හම්බන්තොට සින්දිකුළුම් ප්‍රදේශයේ මොහමඩ් සහරාන් විසින් පවත්වාගෙන ගිය දේශනා ඇතුළත් පුහුණු කඳවුරකට සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී තිබේ. පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් සමග සබඳතා පැවැත්වීම, අන්තවාදී කටයුතු සඳහා ආධාර අනුබල දීම, තොරතුරු වසන් කිරීමට අදාළව මෙම පුද්ගලයා අත්අඩංගුවටගත් බව හෙතෙම පවසයි. සැකකරු රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන කටයුතු ත්‍රස්ත විමර්ශන කොට්ටාසය මගින් සිදු කෙරේ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව. අනුරාධපුර නගරයේ රියානතුරු බහුලව සිදුවන ස්ථානයක් ලෙස SOS මන්සන්ධය හඳුනාගෙන තිබේ. අනුරාධපුර 3 වැනි පියවර ප්‍රදේශයට රථවාහන වැඩි වශයෙන් ගමන් කරන DS සේනානායක මාවත සහ බුලන්කුලම දිසාව මාවත හරහා මෙම මන්සන්ධය වැටී තිබේ. එම ස්ථානයේ සිදුවී ඇති රියානතුරු වලින් පුද්ගල ජීවිත රැසක් අහිමි වී ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහනාංශය පවසයි. මෙම ස්ථානයට මාර්ග සංඥා පද්ධතියක් සවි කරන්නේ නම් ඊට විසඳුම් ලැබෙනු ඇතැයි නගරවාසීහු පවසති. අනුරාධපුර නගරාධිපතිතුමනි, මේ ඔබේ අවධානයට.
වෘත්තීය පුහුණු පාඨමාලාවක් හැදෑරීමේදී විමසන්න ඔබ පුහුණු පාඨමාලාවක් හැදෑරීමට අපේක්ෂිත පුහුණු ආයතනය සහ පාඨමාලාව ත්‍රිතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි වේ. NVQ සහතිකයක් ලබා දීමට ප්‍රතිත්නය ලබා තිබේද යන්න දැනගන්න. ඔබේ මුදල් කාලය මහන්සිය අපතේ නොහරින්න. ව්‍යාජ පුහුණු ආයතනවලට නොරැවටෙන්න. විමසන්න www.tvec.gov.lk වෙබ් අඩවියෙන් වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරීන් සහ නිපුණතා සංවර්ධන නිලධාරීන්. මේ පණිවිඩය ත්‍රිතික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවෙන්. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය CIV ජනජය වාසනා සමගින් නවතර සහ නව අවුරුදු සේර අරමුණා. දෙසැම්බර් මාසයේ පුරා ඔබේ විල්පත්‍ර වටිනා තෑගි තෙල් ගෝල්ඩ් පත් සහ බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වට්ටම්. අදම CIV එන්න. අවම එන්නත්කරණය සහ පරීක්ෂණ මන්දකාමී වීම නව කොවිඩ් ප්‍රභේද සඳහා මගහෙලි කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොල් ඇඩ්හැනම් ගෙබ්‍රේසස් මහතා පවසයි. සංචරණ සීමා පැනවීම තුළින් කොවිඩ් වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යාම වැළැක්විය නොහැක. එවැනි ක්‍රියාමාර්ග ජනජීවිතයට සහ ජීවනෝපාය මාර්ගවලට විශාල පීඩනයක් එල්ල කරන බව ඔහු පෙන්වා දෙයි. අධික ශීත කාලගුණයේ හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ ජනතාවට ඇඳුම් නවාතැන් සහ ඉන්ධන අවශ්‍ය වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය පෙන්වා දෙයි. මාධ්‍ය හමුවකට එක්වමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශකයා පැවසුවේ තම සංවිධානය ඇෆ්ගනිස්තානයේ පළාත් කිහිපයක පුද්ගලයන් 32,000කට පමණ ශීත කාලගුණයට මුහුණ දීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ආධාර ලබා දුන් බවයි. රුසියානු ජනාධිපති ව්ලාඩිමිර් පුටින් මහතා ලබන සඳුදා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 21 වෙනි ඉන්දු රුසියා වාර්ෂික සමුළුවට ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතයි. දෙරට අතර රැස්වීම් කිහිපයක්ද පැවැත්වෙන බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය CIV ජනජය වාසනා සමගින් නවතර සහ නව අවුරුදු සේර අරමුණා. දෙසැම්බර් මාසයේ පුරා ඔබේ විල්පත්‍ර වටිනා තෑගි තෙල් ගෝල්ඩ් පත් සහ බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වට්ටම්. අදම CIV එන්න. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොල් ගසින් වැඩගමු රටදයත් දිනවමු. සහය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928 දේශීය පොල් කර්මාන්තයේ නවෝදය ආරම්භමු. කර්මාන්ත කලාපවල ආයෝජනය සඳහා පැමිණෙන දෙස් විදෙස් ආයෝජකයන්ට එක් වහලක් අට සිට පහසුකම් සැලසීමේ සුහුරු ක්‍රමවේදය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. මේ යටතේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්‍රිත කර්මාන්ත කලාපයේ ඇතුළු දකුණු පළාතේ කර්මාන්ත කලාපවල ආයෝජකයන්ට කාර්යක්ෂමව අවශ්‍ය අනුමැතිය ලබා දීම සහ පහසුකම් සැලසීම සඳහා ස්මාර්ට් වන් ස්ටොප් ෂොප් අද ස්ථාපිත කෙරින. හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේදී ඇමති විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් එම පරිශ්‍රයේ එය අද පෙරවරුවේ විවෘත කෙරින. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. වත්තපිටියේ ඇති පොල් ගහ කියන්නේ අමතර ආදායම් මාර්ගයකට ඔබට ඇති හොඳම මගක්. පොල් මදෙන්, කට්ටෙන්, ලෙල්ලෙන් පමණක් නොව මුළු පොල් ගහෙන්ම හරියටම ප්‍රයෝජනගෙන ඔබේ අතමිට සරු කරගන්නා අතරම ජාතික ආර්ථිකය සවිමත් කිරීම සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව. ඵලදායීතාව වැඩි කරගන්න, නාස්තිය අවම කරගන්න, උවදුරු වළක්වා ගන්න, පොල් වගාව සරු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව තවත් බොහෝ තාක්ෂණික සහයෝගය ලබා දෙන්න පොල් පර්යේෂණ ආයතනයේ සූදානම්. සහාය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928. ක්‍රීඩා පුවත්. සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ 5 වෙනි සහ අවසන් දිනය අදයි. ජයග්‍රහණය සඳහා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ලකුණු 297ක ඉලක්කයක් එල්ල වී තිබේ. ඒ අනුව දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙන බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම දිවා භෝජනයට තරගය නතර කරන විට කඩලු දෙකක් දැවී ලකුණු 65ක් ලබා සිටියේය. ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලබන ඉරිදා ආරම්භයි.
තරගාවලියේ මූලික වටේ තරග ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් අවසන් පූර්ව වටේ තරග සහ අවසන් මහා තරගය හම්බන්තොට සූර්යව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතයි. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව තරගාවලිය පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටුවේ ප්‍රධානී මහාචාර්ය අර්ජුනද සිල්වා මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය. කණ්ඩායම් 5ක් කුසලානේ සඳහා තරගවදී. ජයග්‍රාහී කණ්ඩායම සඳහා රුපියල් කෝටි 2ක මුදලක් පිරිනැමේ. අනුශූරතාව සඳහා ලබා දෙන මුදල රුපියල් කෝටියකි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. මෙරට ප්‍රමුඛ පෙළේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික වෙළඳ නාමය වන සැම්සුන් එළඹෙන උත්සව සමය වෙනුවෙන් සැම්සුන් අප්ග්‍රේඩ් ෆෙස්ටිවල් ප්‍රවර්ධන වැඩසටහන හඳුන්වා දී තිබේ. එය මෙරට ප්‍රථම සහ විශාලතම හෝම් අප්ග්‍රේඩ් ප්‍රවර්ධන වැඩසටහනයි. උත්සව සමයේදී පාරිභෝගිකයන්ට සුවිශේෂී දීමනා ලබා දෙමින් සියලු ගෘහෝපකරණ සැම්සුන් සුපිරි තාක්ෂණය වෙත උසස් කිරීමට ඔවුන් සූදානම් වෙයි. ඉකුත් මස 5 වෙනිදා ආරම්භ කළ මෙම වැඩසටහන මේ මස 31 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි. මෙමකින් පාරිභෝගිකයන්ට රුපියල් මිලියන 140ක් දක්වා වටිනාකමකින් යුත් ත්‍යාග හිමි කර ගැනීමේ අවස්ථාව පවතී. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB Youth Trust හරහා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමෘද්ධි සහනාධාර ලබන පවුල් 1688ක් සවි බල ගැන්වීමට මෙම වසරේදී හැකියාව ලැබුණු බව දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා පවසයි. දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයේදී මේ වසරේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ජනගහනයෙන් පවුල් 128ක් සමෘද්ධි සහනාධාරය ලබති. එම සංඛ්‍යාව පවුල් ලෙස 71699කි. දිස්ත්‍රික්කයේ සමෘද්ධි ව්‍යාපාරය මගින් දිලිඳු ජනතාවට විවිධ අංශ යටතේ සහන සේවා සපයයි. නිවාස ඉදිකිරීම, සෞඛ්‍ය හා සනීප ආරක්ෂක සේවා, විදුලි බල සැපීම සඳහා මුල්‍ය ආධාර පිරිනැමේ. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව. සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ සහ බස්නාහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. යලි සිරස්තල දිවයින පුරා විදුලිය බිඳ වැටේ. කොවිඩ් වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හඳුනාගැනේ. ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රබල යාන්ත්‍රණයක් රට තුළ ක්‍රියාත්මක බව චමල් රාජපක්ෂ අමාත්‍යවරයා පවසයි. LTTE මහවිරු සැමරුන් වහාම නතර කළ යුතු බවට විපක්ෂයෙන් නිල්ලීමක්. දේශීයව නිෂ්පාදනය කරන හා ආනයනික සියලු බීජ වර්ග මිල නියාමනයට පියවර. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට. ඉදිරි අලකන්නේ වී අස්වැන්න පුරෝකථනය කිරීමෙන් පසු සහල් ආනයනයට අවසර දිය යුතු බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභා සමාජිකයෝ නිර්දේශ කරති.
සංචරණ සීමා පැනවීමෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යාම වැළැක්විය නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කොදෙව්වන්ට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ලකුණු 297ක ඉලක්කයක්. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට.